ඕගලන්ට මාව ඇහෙනව නේද? ඔයගොල්ලන් මම එක මියුට් කරලා කියන්න ඇහෙන්නේ නැත්නම් මොකක් හරි. Hello teacher, මේ අන්තිම මම දැන් පටන් ගත්තා මේ ටීචර් දුව ඉන්නවද නැහැ මේ කමන්න මම මේ ආපෝ සම්බන්ධ වෙන්න කියනවා. හරි ශේහාර ඔයාගේ මේ මයික් එක මියුට් කරන්න නැත්නම් සද්ද ඇහෙනවනේ අනිත් අයට. හරි අපි අද හරියට Python භාෂාවේ උපක්‍රම ලේඛන පිළිබඳවයි ඉගෙන ගන්න යන්නේ. හරිද? මම ඔයගලට නෝට් එකකුත් දැම්මා. ඒ නෝට් එක බැලුවද? ඔව් දැන් මම දාලා තියෙන ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා කියන්නකො. මම දැන් ප්‍රසන්ටේෂන් එක ඕපන් කරපුවාම ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන ඕගලන්ට. ඕගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. තියෙන සර්. හා? ඔව් ෂෙයා වෙලා තියෙන්නේ. පේනව නේද දැන් මේ තියෙන නෝට් එක? ඔව් පේනවා. හරි ඔව්. අපි Python භාෂාවේ මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය එක ක්‍රම ලේඛනයක් තුල වැඩ කරන්න තමයි. අපි අද ඉගෙන ගන්න යනවා උපක්‍රම ලේඛන පාවිච්චි කරලා කොහොමද Python වැඩසටහනක් ලියන්නේ කියලා. හරිද? එතකොට උපක්‍රම ලේඛන වල තියෙන වාසි කිහිපයක් තමයි මුලින්ම කියලා තියෙන්නේ. උපක්‍රම ලේඛන මගින් පරිගණක වැඩසටහන කුඩා කොටස් වලට වෙන් කරගත හැක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට පේජ් 100ක 200ක හරි එහෙම නැත්නම් 1000ක වගේ වැඩසටහනක් තිබ්බොත් ඒක අපිට පුළුවන් කුඩා කොටස් වලට වෙන් කරලා වෙන වෙනම software එක හදන්න. ඒකට එතෙන්දී ඒකේ තියෙන සංකීර්ණ බව ඒ ටික අඩු වෙනවා. හරිද? ඒ වගේම අපිට මේ වැඩසටහන ලියන එක පහසු වෙනවා. මේ විදිහට ෆන්ක්ෂන් පාවිච්චි කරලා ලියනකොට. මේකේ තියෙන අනිකුත් වාසිය තමයි අපි මේ ලියපු ෆන්ක්ෂන් එකක් අපිට අනිත් හැම තැනදීම වෙනත් තැනකදී උනත් පාවිච්චියට ගන්න පුළුවන්. හරිද? අපි මේ ලියන ෆන්ක්ෂන් එකක් අපි කෝල් කළොත් තමයි ඒ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. හරිද? අපි බලමු කොහොමද දැන් අපේ ෆන්ක්ෂන් එහෙමත් නැත්නම් ස්ත්‍රිත අපිට දකින්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි
Python භාෂාව තුල නිර්මාණය කරපු ශ්‍රිත තියෙනවා. ඒවලට අපි කියනවා built in function කියලා. හරිද? ඒතර අපි මේ වෙනකොට print input ඒ වගේ function පාවිච්චි කරලා තියෙන ඒවා ඇවිල්ලා Python භාෂාව විසින් හදලා අපට දුන්න ඒවා. ඊළඟ එක තමයි අධිගණ ගන්න යන්නේ අපි කොහොමද අපිට අවශ්‍ය කරන වැඩ කරගන්න අපේ ෆන්ක්ෂන් එකක් අපි කොහොමද ලියන්නේ කියන එක පිළිබඳව. ඒතකොට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් දකින්න පුළුවන් ෆන්ක්ෂන් එහෙමත් නැත්නම් ශ්‍රිත built in function කියලා එකක જાතියක් තියෙනවා. අනිත් එක තමයි user defined function. ඒතකොට අපි user defined function එකක් කොහොමද හදන්නේ කියන එක පිළිබඳවයි අද ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට අපි user defined function එකක් හදනකොට අපි පාවිච්චි කරන keyword එක තමයි def කියන keyword එක. එතකොට මේ def කියන keyword එක පාවිච්චි කරලා තමයි function එක නිර්මාණය කරන්න ඕනේ. එතකොට මෙතන මේ def කියන keyword එක පාවිච්චි කරලා ලියලා my function කියලා function එකේ නම ලියලා තියෙනවා. හරිද? එතකොට මෙතන මේ function එකේ නම තමයි my function. ඊට පස්සේ වරහණක් දාන්න ඕනේ. මේ විදිහට වරහණක් දාලා semicolon දෙකක් දාපුවම මෙන්න මේ function එක දැන් නිර්මාණය කරන්න පටන් ගන්න තියෙනවා my function කියන නම. හරිද? එතකොට ඒ function එකේ ඇතුලේ තියෙන දේවල් අපි ඇතුළත් කරන්න ඕනේ function දැන් def කියන වචනෙට indent එකක් තියලා ඇතුළට වෙන්න. දැන් අර while loop එක for loop එකකදී වගේ අපි indent එකක් ඇතුලේ තමයි function එකේ දේවල් ටික ලියන්නේ. එතකොට මෙතන මේ පේලි දෙකක කොටසක් තමයි මේ ෆන්ක්ෂන් එකට වෙන් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටසෙන් තමයි ෆන්ක්ෂන් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිර්මාණය කරපු ෆන්ක්ෂන් එක අපි කෝල් කළේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙන්නේ මෙන්න මේ පියවරේදී. එතකොට මෙතනින් තමයි මේ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ පියවර දෙක ලියලා තිබ්බට වැඩක් නැහැ. මේ පියවර ලිව්වේ නැත්නම් මේ ෆන්ක්ෂන් එක ක්‍රියාවට නංවන්නේ නැහැ. එහෙමනම් ෆන්ක්ෂන් අපි ලියන ෆන්ක්ෂන් එකක් ක්‍රියාත්මක වෙන්න නම් අපි ඒක කෝල් කරන්න ඕනේ. හරිද? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක අපි ලියලා රන් කළොත් එන අවුට්පුට් එක තමයි මේ hello from my function කියන පාඩේ තමයි print වෙන්නේ. අපි ඕක Python වල ලියන විදිය චුට්ටක් බලමු. එතකොට මේක අපි Python shell එකේ නෙමෙයි සාමාන්‍යයෙන් කරන්නේ. අලුත් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන තමයි වැඩසටහන ලියන්න ඕනේ. හරිද? එතකොට def කියලා ලියන්න ඕනේ. keyword එක තමයි def. function එකක් ආරම්භ කරනකොට def කියන keyword එක ලියන්න ඕනේ. ඔයගලන්ට මම මේ ප්‍රෝග්‍රෑම් එක ලියන එක පේනවා නේද? කවුරු හරි කියන්නකෝ unmute කරලා. ඔව් සර් පේනවා. හරි. def කියලා ලිව්වා. ඊට පස්සේ function එකේ නම තමයි my function කියන එක. මේ විදිහට my function කියලා. එතකොට ඕන නමක් දෙන්න පුළුවන්. මෙතන මම දීලා තියෙන්නේ my function කියලා. ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. අර විචල්්‍ය නාමයක් දෙනකොට බලපාන නීති වලට යටත්ව. ඊට පස්සේ මේ විදිහට මෙතෙන්දී අපි වරහණක් දානවා. හරිද? අපි මේ වරහණ ඇතුළේ ලියන දේවල් දැනට කරන්නේ අපි ඉස්සෙල්ලා නිකන් හිස් වරහණක් දාලා parameters නැති ෆන්ක්ෂන් එකක් කොහොමද හදන්නේ කියලා බලමු. එතකොට මේ පියවරෙන් තමයි හැදුවේ my function කියන ෆන්ක්ෂන් එක. එතකොට ෆන්ක්ෂන් එකේ වෙන්න ඕන දේවල් ටික අපි ඊට පස්සේ ලියන්න ඕනේ. එතකොට මෙතෙන්දී මේ අපේ පළවෙනි වැඩසටහනේ ගොඩක් දේවල් කරන්න එක තේලියයි ලියලා තියෙන ඕනනම් ඔයගලන්ට තේලි 10ක් 15ක් වුණත් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. හරිද? මෙතෙන්දී මම print statement එකක් තමයි මෙතන ලියලා තියෙන්නේ. print මෙතන ඕන hello world කියලා මම ලියන්නම්. hello world. එතකොට ඔය hello world කියන වචනේ තමයි print වෙන්නේ. හරිද? එතකොට මේ පේලි දෙකෙන් my function කියන එක නිර්මාණය කළා. දැන් මේක නිර්මාණය කරලා අපි run කරලා බැලුවොත් මේ function එක ක්‍රියාවට නංවන්නේ නැහැ. නැංවෙන්නේ නැහැ. මේක ලිව්වට අපි call කරලා නැහැ. අපි ඕන්න ඒක කරලා බලමු. run කරමු. save කරන්න ඕනේ. හරි. දැන් save කරලා run කරපුවාම මේකේ මොකක්වත් output එක ආවේ නැහැ නේ. මේ his output එක. ඒකට හේතුව තමයි අපි මේ function එක call කරලා තිබ්බේ නැහැ.
ෆන්ක්ෂන් එක හැදුවට කෝල් කළේ නැහැ. ෆන්ක්ෂන් එකක් කෝල් කළොත් තමයි ඒක ක්‍රියාවට නංවන්නේ. ඒතකොට ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ මේ විදිහටයි. ෆන්ක්ෂන් එකේ නම සහ පැරාමීටර්ස් තියෙනවා නම් ඒ පැරාමීටර්ස් දෙන්න ඕනේ. මේ පළවෙනි වැඩසටහනේදී අපි පැරාමීටර්ස් මුකුත් දාලා නැහැ. ඒ නිසා his පැරාමීටර්ස් තමයි දාන්න තියෙන වරහන තුල. හරිද? එතකොට මේ විදිහට තමයි ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ. දැන් අපි මේක රන් කළොත් මේකේ ප්‍රතිඵලයේ විදිහට print වෙයි hello world කියන වචන. හරිද? දැන් මෙතන ප්‍රතිඵලයේ විදිහට ආවා hello world කියලා. ඒක සිද්ධ වුණේ මෙතන මේ my function කියන එක කෝල් කරපුවම මෙන්න මේ ෆන්ක්ෂන් එක ක්‍රියාවට නංවුවා. හරිද? එතකොට ওই විදිහට තමයි අපි ෆන්ක්ෂන් එකක් ලියලා ෆන්ක්ෂන් එකක් ක්‍රියාවට නංවන්නේ. හරිද? හරි අපි ඊට පස්සේ ඊළඟ පියවරේ බලමු. අපි මේ ප්‍රැක්ටිකල් ඕගොල්ලෝ මේ ක්ලාස් එකේ වුණාට පස්සේ තනියෙන් කරලා බලන්න. දැන් ඕගොල්ලොත් එක්ක මේක පාර කරන්න ගියොත් වෙලා යන නිසා මම කරන දේවල් ටික තේරුම් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ තනියෙන් ගෙදර ඉන්නකොට කරලා බලන්න මේ ටික. හරි. අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ කොහොමද අපේ ෆන්ක්ෂන් එකකට පැරාමීටර් එකක් දෙන්නේ කියලා. එතකොට මේ දෙවෙනි වැඩසටහනෙන් මම නිර්මාණය කරනවා පැරාමීටර් එකක් සමග Python ෆන්ක්ෂන් එකක්. හරිද? එතකොට මේකේ මේ තියෙන මේ ෆන්ක්ෂන් එක. එතකොට ඕකත් අපි Python වැඩසටහනක් ඕපන් කරලා ලියලා බලමු. def කියන keyword එකෙන් තමයි function එකක් ලියන්න පටන් ගන්න. ඊට පස්සේ my function කියලා වෙන නමක් වුණත් දෙන්න පුළුවන්. my function කියලා දාලා. එතකොට මෙතනදී පැරාමීටර් එකක් අපි මෙන්න මේ වැඩසටහනේදී ලබා දෙනවා. එතකොට පැරාමීටර් එක කියන්නේ මොනවා හරි අපිට විචල්යක් ලබා දෙන්න පුළුවන් function එක තුලට. හරිද? එතකොට මෙතෙන්දි මම ලබා දීලා තියෙන විචල්‍ය තමයි fname කියලා. හරිද? එතකොට මෙතෙන්දි එක විචල්‍යයක් තමයි පැරාමීටර් එකට පාස් කරන්නේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එක තුල මොකද්ද වෙන්න ඕනේ දේ ලියනවා. මෙතෙන්දි print statement එකක් තමයි තියෙන්නේ. print කියලා ලියලා fname. එතකොට මේ fname කියන්නේ මෙතන පැරාමීටර් එකේ පාස් කරපු වගේ තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ දාන්න ශ්‍රී ලංකා. එතකොට මේ විදිහට ෆන්ක්ෂන් එක හදලා තියෙනවා my function කියලා. ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඇතුලේ print කරලා තියෙනවා fname කියන විචල්්‍යය සහ ශ්‍රී ලංකා කියන වචන. හරිද? ඊට පස්සේ මේක අපි run කරලා බලුවොත් මේකෙත් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි මේ ෆන්ක්ෂන් එක කොහෙවත් කෝල් කරලා නැහැ. this output එකක් තමයි ආවේ. අර ඉස්සෙල්ලා එකේ hello world එකයි මෙතන තියෙන්නේ. මම මේක ඕන ආයෙ close කරලා run කරලා පෙන්නන්නම්. කිසිම output එකක් එන්නේ නැහැ. මොකද ෆන්ක්ෂන් එක කෝල් කරලා නැති නිසා. ඒතර ෆන්ක්ෂන් එක කෝල් කළොත් තමයි ඒක ක්‍රියාවට නංවන්නේ. ඒතර ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ ෆන්ක්ෂන් එකේ නමයි ඊට පස්සේ මේකට අපි පැරාමීටර් එකක් පාස් කරන්න ඕනේ. ඒතර මෙතෙන්දි මේ ඉස්සෙල්ලා එකේ අපි පැරාමීටර් එකක් මුකුත් දුන්නේ නැති නිසා නිකන් අපිට ෆන්ක්ෂන් එකේ නම විතරක් පාවිච්චි කරලා කෝල් කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි
පැරාමීටර් එකක් පාස් කරන්න ඕනේ. එතකොට මේ මෙතෙන්දී පැරාමීටර් එකක් විදිහට අපිට මොන හරි විචල් අගයක් වුණත් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විචල්යක් වුණත් දෙන්න පුළුවන්. දැන් මෙතන අපි ඉස්සෙල්ලා ඕන පාඩයක් දීලා බලමු. අපි හිතමු යසිත් කියලා. එතකොට යසිත් කියන එක තමයි fname එකට ආදේශ වෙන්නේ. හරිද? ඊට පස්සේ ෆන්ක්ෂන් එක කෝල් කරලා රන් කළොත් ප්‍රතිඵලය වෙන්නේ යසිත් ශ්‍රී ලංකා කියන එක. එතකොට මේ fname වලට දුන්නේ යසිත් කියන එකනේ. එතකොට ඒ නිසා තමයි මෙතෙන්ට යසිත් කියලා ආවේ. ඊට පස්සේ ශ්‍රී ලංකා කියන වචනේ මෙතනින් තියෙනවා. ඒකට ওই විදිහට අපිට එක සැරයක් නෙමෙයි ෆන්ක්ෂන් එකක තියෙන ලක්ෂණය තමයි ෆන්ක්ෂන් එක ඕන තරම් සැරයක් කෝල් කරන්න පුළුවන්. මෙතන සම්දුන් හරි ඕන පාඩයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක රන් කළොත් එතෙන්දී පළවෙනියෙන් යසිත් කියන එක පැරාමීටර් එක දාලා දුන්න එකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සඳුන් කියලා අපි ඊළඟට ආයෙ කෝල් කළා ෆන්ක්ෂන් එක. ඒකේ ප්‍රතිඵලය තමයි මෙතනින් තියෙන්නේ. දැන් ඕගලන්ට මේ විචල්යක් පාස් විචල්යක අගේ වුණත් පැරාමීටර් එක විදිහට දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට name කියලා අරන් name equal නිමල් කියලා දෙන්නොත් ඊට පස්සේ නිමල් කියන එක විචල්ය පාස් කරන්න පුළුවන් පැරාමීටර් එක විදිහට. my function ඊට පස්සේ name කියන එක පැරාමීටර් එක විදිහට පාස් කරන්න පුළුවන්. එතකොට මෙතනින් මේ අන්තිමට අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ මේ නිමල් කියන එක ආවේ මෙතන මේ name කියන විචල්ය අපි පාවිච්චි කරලා මේ ෆන්ක්ෂන් එක කෝල් කරපුවම තමයි මෙන්න මේ ප්‍රතිඵලය ආවේ. හරිද? එතකොට ওই විදිහට අපිට පුළුවන් පැරාමීටර් එකක් පාස් කරලා ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරන්න. හරි. ඊට පස්සේ අපි බලමු default value එක කියන්නේ මොකක්ද කියලා. එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා පෙරනිමි අගය. එතකොට මේ පෙරනිමි අගයක් අපි පාවිච්චි කරන්නේ මොන හරි පැරාමීටර් එකක් පාස් කරන්නේ නැතුව අපි ෆන්ක්ෂන් එකක් කෝල් කළොත් ඒ ෆන්ක්ෂන් එකට අපි පැරාමීටර් එකක් දාලා තියෙනවා නම් එහෙම අපි අගයක් ඩිෆෝල්ට් අගයක් දීලා තිබ්බොත් ඒ අගය තමයි පැරාමීටර් එකක් දෙන්නේ නැතුව කෝල් කළොත් ඒ අගය ආදේශ වෙනවා. උදාහරණයක් විදිහට මෙතන මේ my function කියන එකේදී මම පැරාමීටර් එක විදිහට country කියලා පැරාමීටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ඒක සමාන කරලා තියෙනවා no way කියන එකට. එතකොට බැරි වෙලා හරිය අපි මේ ෆන්ක්ෂන් එක කෝල් කරන තැනදී country වලට අගයක් දුන්නේ නැත්නම් country වලට default අරගන්නවා no way කියන අගය. එතකොට ඒ විදිහට අපිට පුළුවන් මොන හරි ෆන්ක්ෂන් එකක් කෝල් කරනකොට ඒ ෆන්ක්ෂන් එකට අපි පැරාමීටර් එකක් දුන්නේ නැත්නම් default අගයක් දීලා තියාගන්න. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඕනනම් දීලා තියාගන්න පුළුවන්. අපි ඒක ඊළඟට හදමු.
මේ යටින් මොකද්ද මේ වැටෙන වචනේ? So print function එක ලියලා වැරදීනේ. ඔතනද මම වැරදි. ඕගොල්ලන්ගේ මයික් මියුට් කරන්න අනිත් අයටත් ඇහෙනවා කතා කරන එක. හරි එතකොට මේ විදිහට තමයි my function කියන එක මම කෙටියට දැම්මා. country කියලා පැරාමීටර් එකක් දුන්නා. ඒ පැරාමීටර් එකට අපි default අගයක් දුන්නා no way කියලා. එතකොට අපි function එක call කරනකොට බැරිලා හරි පැරාමීටර් එකක් දුන්නේ නැත්නම් මේ no way කියන අගය එතෙන්ට ආදේශ වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට පළවෙනි පාර්ට call කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කියන අගය ලබා දීලා. my ශ්‍රී ලංකා. එතකොට මේක කෝල් කළොත් මේ country කියන එකට එන අගය තමයි ශ්‍රී ලංකා කියන එක. අපි මේක රන් කරලා බලමු. print type කරලා වැරදි sir. හරිද? එතකොට country කියන එකට අපි ශ්‍රී ලංකා කියන එකයි දුන්නේ. එතකොට my country ශ්‍රී ලංකා කියලා තමයි print උනේ. අපි ඊළඟ එකේ බලමු පැරාමීටර් එකක් දාන්නේ නැතුව. දාන්න නැතුව කෝල් කළොත් එතෙන්ද මොකද්ද වෙන්නේ කියලා බලමු. එතෙන්දි වෙන්න ඕනේ මේ no way කියන එක තමයි country කියන එකට ආදේශ වෙන්න ඕනේ. හරිද? එතකොට පැරාමීටර් එකකට අපි ඩිෆෝල්ට් අගයක් දෙන්න පුළුවන් මේ විදිහට. පැරාමීටර් එකට මොන හරි අගයක් දුන්නේ නැත්නම් මේ මෙතනින් දෙන ඩිෆෝල්ට් අගය තමයි වැඩසටහන තුලදී එහෙමත් නැත්නම් සිතේ තුලදී භාවිතයට ගන්න. හරිද? එතකොට අපි මේ වෙනකොට අපි කතා කළේ මූලික වශයෙන් ෆන්ක්ෂන් එකක් කොහොමද නිර්මාණය කරන්නේ. එතකොට මේ පළවෙනි එකේදී කතා කළේ පැරාමීටර්ස් මුකුත් නැතුව කොහොමද ෆන්ක්ෂන් එකක් හදන්නේ කියලා. ඊට පස්සේ පැරාමීටර් එකක් දාලා කොහොමද ෆන්ක්ෂන් එකක් ලියන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ඒ පැරාමීටර් එකට ඩිෆෝල්ට් වැලියු එකක් කොහොමද අපි ලබා දෙන්නේ කියලා ඒ කොටස් ටික තමයි මෙතෙන්දී කතා කළේ. හරිද? එතකොට ඕගොල්ලෝ මේ ටික දැන් බලන් හිටියට පස්සේ අනිත් සැරේ මේ ටික ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ. අපි ඊළඟ කොටසට යමු. අපි මේකත් ඕනනම් කරලා බලමු මේ ෆන්ක්ෂන් එකත්. ස්ලයිඩ් එකේ අවුට්පුට් එක 40 දාලා තියෙන 80 නේ එන්න ඕනේ. හින්දුක මම බලලා කියන්න. අපි බලමුකෝ මේක කරන පාර්ට්. හරි. මේකේ def කියලා ෆන්ක්ෂන් එක ලියන්න පටන් ගමු. මේකට මම ඕනනම් වෙන නමක් දෙන්නම්. එතන කරන්නේ product කියලා දෙමුකෝ. product. හරිද? ඊට පස්සේ ඒකට අපි විචල්යක් පැරාමීටර් එකක් ලබා දෙනවා නම් කියලා. ඩිෆෝල්ට් අගේ විදිහට ලබා දෙනවා 5 කියන එක. හරිද? ඊට පස්සේ product කියලා මෙතන ඇතුලේ තව විචල්යක් පාවිච්චි කරනවා.
තොර ප්‍රොඩක්ට් කියන එක සමාන කරනවා නම් වැඩි කිරීම දෙකට. හරිද? ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් එකේ අගය print කරනවා. print product is මෙතන මේ str දාලා කන්වර්ට් කරන්නේ මෙතන ඉන්ටිජර් එකක් එන නිසා ඒක ස්ට්‍රින්ග් වලට කන්වර්ට් කරන්න ඕනේ. හරි. එතකොට මේක තමයි අපේ ෆන්ක්ෂන් එක. හරි. ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එක කෝල් කරනවා. පළවෙනියෙන් කෝල් කරනවා my නෑ මේකේ තියෙන product කියන නමින් තියෙන්නේ. ඒකට අපි ලබා දෙනවා පැරාමීටර් එක විදිහට 30. ඒක අපි රන් කරලා බලමු. ඒතර උත්තරේ විදිහට 60 තමයි ආවේ. මෙතන පැරාමීටර් විදිහට 30යි දුන්නේ 30 දුන්නාම මේ නම් වලට එන අගේ 30. එතකොට 30 වැඩි කිරීම 2 වෙන්නේ 60 කියන අගේ. එතකොට 60 කියන අගේ තමයි ප්‍රොඩක්ට් එකට එන්නේ. එතකොට print වෙනවා product is 60යි කියලා. හරිද? එතකොට ওই විදිහට තමයි අර ඉස්සෙල්ලා කරපු එකටම තව උදාහරණයක් සංඛ්‍යාත්මකව කළේ. මේක සමහරට මේ සෙෂන් එක ඉවර වුණොත් අපිට මේ වැඩසටහන කරන්න ඉස්සෙල්ලා මම තව විනාඩි 10කින් වගේ ඒ කියන්නේ එතකොට 4:45ට වගේ ආයෙ සෙෂන් එකක් දාන්න. දැන් තවත් විනාඩි 10ක් වගේ තමයි තියෙනවා කියන්නේ. මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ 4:45ට තව එකක් මම දාන්නම්. ඉතුරු ටික ඉවර කරා. හරි. එතකොට මෙතෙන්දී my function කියන එක අපි ආයෙ කෝල් කරමු පැරාමීටර් එකක් නැතුව. මේක ප්‍රොඩක්ට් තියෙන්නේ. ප්‍රොඩක්ට් පැරාමීටර් එකක් නැතුව දැම්මොත් නම් කියන එකට එන්නේ 5 කියන අගය. එතකොට 5 දෙවෙනි පාර කෝල් කරපු එකේදී අපි පැරාමීටර් එකක් දුන්නා. එතකොට නම් වලට 5 කියන එක ආවා. 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි. ඒ නිසා තමයි මෙතන product is 10 කියලා ආවේ. එතකොට ওই විදිහට අපිට default value එකක් ලබා දීලා කරන්න පුළුවන්. string එකක් විදිහට උනත් දෙන්න පුළුවන්, integer එකක් විදිහට උනත් දෙන්න පුළුවන්. ඕනම විදිහකට default value එක දෙන්න පුළුවන්. මොකක්ද 40ට 40ට එන්නේ 80. 40 දුන්නොත් මෙතෙන්ට අපට 40 වැඩි කිරීම 2 කියන්නේ 80යි. පසින්දු කල්පනාවෙන් ඉඳලා තියෙනවා. හරි. ඊට පස්සේ බලමු අපි ෆන්ක්ෂන් එකක් කොහොමද රිටර්න් වැලියු එකක් සමග ලියන්නේ කියලා. එතකොට අපි මේ මෙච්චර කල් කරපු ෆන්ක්ෂන් වලින් අපේ ප්‍රධාන වැඩසටහනට මොකක්වත් ප්‍රතිඵලයක් ආවේ නැහැ. ඒක තුල තියෙන දේ තමයි ක්‍රියාවට නම් වුනේ. මේ විදිහට අපිට පුළුවන් මොන හරි ෆන්ක්ෂන් එකකින් රිටර්න් වැලියු එකක් ගන්න ප්‍රධාන වැඩසටහනට. ප්‍රධාන වැඩසටහනට මොන හරි අගයක් ලබා දෙන්න ඕන නම් අපි ඒ ෆන්ක්ෂන් එක ඇතුළතදී රිටර්න් කියලා ලියන්න ඕන. අපි ඒ වගේ එකක් කොහොමද ලියන්නේ කියලා බලමු.
def my තර මෙතෙන්දි බලන්න return කියන keyword එක තියෙනවා. එතකොට මේ අපි return කරන්නේ x වලගේ 5න් වැඩි කරලා. හරිද? එතකොට parameter එකක් විදිහට තමයි x ලබා දෙන්නේ. ඒ දෙන එක 5න් වැඩි කරලා ප්‍රතිඵලයේ විදිහට ප්‍රධාන වැඩසටහනට දෙන්නයි යන්නේ. එතකොට අපි ඒකට කරන්නේ return කියලා ලියන්න ඕනේ. එතකොට ඒක ඇවිල්ලා keyword එකක්. x වැඩි කිරීම 5. හරිද? ඊට පස්සේ අපි y කියලා විචල්‍යයක් අරන් ඒකට ආදේශ කරනවා my function එකකින් එන ප්‍රතිඵල. my එතකොට මේක අපි පැරාමීටර් එකක් විදිහට දෙමු x වලට අගයක් 30 කියලා. එතකොට මේ කොටසෙන් කලේ මේ පැරාමීටර් එක 30 කියන එක ලබා දීලා මේ ෆන්ක්ෂන් එක කෝල් කළා. එතකොට මෙතනින් එන්නේ 30 වැඩි කිරීම 5 කියන අගය තමයි මෙතෙන්ට එන්නේ. අපි 20 දාමු 100 නේ කියලා තියෙන ස්ලයිඩ් එක. එතකොට 20 වැඩි කිරීම 5 කියන්නේ 100 එක තමයි මේ y වලට එන අගය. ඊට පස්සේ y වල අගය අපි print කරනවා. මේක y වලගේ y වලට අර්ගයක් අරගන්න නැතුව කෙලින්ම print statement එක තුලත් මේක දාන්න පුළුවන් මේ විදිහට උනත්. මම යටින් කියන්නම් print my function is ඔය විදිහට කෝල් කරන්නත් පුළුවන් මේ y කියලා අගයක් ගන්න නැතුව. එතකොට මේ අවස්ථා දෙකෙන්ම එකම ෆන්ක්ෂන් එක තමයි කෝල් කරලා තියෙන්නේ එකම පැරාමීටර් එක පාවිච්චි කරලා. ඒ නිසා ප්‍රතිඵලයේ විදිහට අපට 100 කියන එක ආවා දෙකෙන්ම. හරිද? හරි මේ ටික ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එක තියෙනවානේ දැන් ප්‍රැක්ටිකල් මේ ටික කරලා බලන්න. එතකොට මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිත් දවසේ අහන්න. දැන් මේ අන්තිම එකේ ඩිෆෝල්ට් අගයක් දීලා තියෙනවා. එතකොට අපි පැරාමීටර් එකක් දුන්න නැතුව කළොත් මෙතෙන්ට ඩිෆෝල්ට් අගය අරගෙන තමයි මේ ෆන්ක්ෂන් එකේදී මේක හදලා පිළිතුර ලබා දෙන්නේ. හරිද? ඒ ටික තනියෙන් කරලා පුරුදු වෙන්න. හරි. දැන් එතකොට අපි ෆන්ක්ෂන් එකක් ලියන හැටි ඉගෙන ගත්තා. පැරාමීටර්ස් නැතුව කොහොමද ලියන්නේ කියලා මේ ප්‍රෝග්‍රෑම් එකකින් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ පැරාමීටර් එකක් දාලා කොහොමද ෆන්ක්ෂන් එකක් ලියන්නේ කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ පැරාමීටර් එකක් දාලා ලියනකොට අපට පුළුවන් ඩිෆෝල්ට් වැලියු එකක් ෆන්ක්ෂන් එකට ලබා දීලා ෆන්ක්ෂන් එක ලියන්න. ඊට පස්සේ අපි කතා කළා කොහොමද අගයක් රිටර්න් කරන්නේ ප්‍රධාන වැඩසටහනට කියලා. ඒකට ඉතින්දී අපි මේ රිටර්න් කියන කීවර්ඩ් එක හරහා තමයි ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකට අගයක් ප්‍රතිඵලයේ විදිහට ලබලා දෙන්නේ. ඒකට ওই ටික තමයි මූලික වශයෙන් ෆන්ක්ෂන් වලදී අපි ඉගෙන ගන්න තියෙන දේවල් ටික. ওই ටික අපි දැන් මෙතන ලිව්වේ පොඩි ෆන්ක්ෂන් ටිකක් අපි කරපු හැම ප්‍රෝග්‍රෑම් එකකටම වගේ මේ ටික ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සංඛ්‍යා දෙකක් එකතු කරන්න වගේ ෆන්ක්ෂන් එකක් ලියන්න කිව්වොත් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම මේකෙම ලියන්නම් def කියලා ලියලා අපි හිතමු add
add number. හරි. ඒකට ඕන අපිට සංඛ්‍යා දෙකක් එකතු කරන්න අවශ්‍ය නිසා parameters දෙකක් දෙන්න පුළුවන් x y කියලා. ඊට පස්සේ ප්‍රතිඵලයේ විදිහට අපිට ලබා දෙන්න ඕනේ ඒවා එකතුව නම් return x plus y. එහෙම රිටර්න් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අමතර පියවරක් ලියලා කරන්නත් පුළුවන් මේ විදිහට. අපි හිතමු ans equal x plus y. ඊට පස්සේ මෙතන රිටර්න් එක ans කියන එක රිටර්න් කරන්න පුළුවන්. ඔය විදිහට එතකොට ඔය add function එකට එතකොට සංඛ්‍යා දෙකක් අඩු කරන්න ඕන නම් def කියලා ලිව්වා. sub ඔය විදිහට ඔයගොල්ලන්ට ඕන තරම් ෆන්ක්ෂන් හදලා තියාගෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී ආයෙත් මම xy කියලා parameters දෙයක් ගන්න. එතකොට මෙතෙන්දී රිටර්න් කරන්න ඕනේ ඒකේ වෙනස. එතකොට ඔය ෆන්ක්ෂන් දෙකම අපට ඕන නම් කෝල් කරන්න පුළුවන් මේ විදිහට. තව විනාඩියකට අඩු කාලයක් තියෙන්නේ අපි තව සෙෂන් එකක් විනාඩි 10ක් 15ක් වගේ අවශ්‍ය වෙනවා ඊළඟ කොටස කරන්න. ඒ නිසා මේක ක්ලෝස් වුණොත් මම තව